හරි. හරි කරන්ට් එක ගියා ඒකයි නවතින්නේ. ලියා ගන්න පුතේ අනුමාත්‍රිකාවක් කෝණ පිටපත් කිරීම. කෝණ පිටපත් කිරීම. හරි. අපි බලමු දෙන ලද කෝණයකට විශාලත්වයෙන් සමාන තවත් කෝණයක් නිර්මාණය කරගන්නේ කොහොමද කියලා. කෝණයක් තවත් තැනක පිටපත් කරගන්නේ කොහොමද කියලා. හරි. මේ බලන්න මේ තියෙන සුළු කෝණය. ඔයාලට පේනවා. මට මෙන්න මේ සුළු කෝණය පිටපත් කරගන්න ඕනි වෙනවා ඊට පල්ලෙහා මේ විදිහට. මෙන්න මේ රේඛාව මත. මේ රේඛාව මත පිටපත් කරගන්න වෙනවා මෙන්න මේ ලක්ෂයේ ශීර්ෂය පිටර විදිහට. මට මේ ලක්ෂයේ මත මේ කෝණය පිටපත් කරගන්නකොට හොඳට බලා ගන්න පුතේ මම මේ මගේ කවකටුවට කැමති අරයක් මම ගන්නවා. කැමති අරයක් ගන්නවා. කැමති අරයක් අරගෙන මම පිටපත් කරගත යුතු කෝණය ශීර්ෂය මත තියලා කෝණයේ ශීර්ෂය මත තියලා කවකටු තුඩ මම ඡාපයක් නිර්මාණය කරනවා පුතේ මේ කෝණයේ බාහුව දෙකම ඡේදනය වෙන විදිහට ඡේදනය වෙන ආකාරයට. දැන් මේ අරය වෙනස් කරන්නේ නැතුව අරගෙන මේ රේඛාව මත ලක්ෂය නෙමෙයි තියෙන්නේ මේ ලක්ෂය මත තියලා මම ඡාපයක් නිර්මාණය කරනවා. ඒ අරයම වෙනස් කරන්නේ නැතුව. දැන් මට මේ කෝණයම පිටපත් කරගන්න ඕන නම් මෙතන මේ ඡාපය මගින් මේ බාහුව දෙක ඡේදනය වෙච්ච ලක්ෂ දෙක අතර පරතරයම නේද තියෙන්න ඕනි මේ ලක්ෂයේ ඉඳන් තියෙන දුරක්. මේ පරතරයට සමාන පරතරයක් නේද මෙතන ඉඳනුත් මෙතන මේ ඡාපය මත තියෙන්න ඕනි. එහෙමනම් මම ඊළඟට කරන්නේ මගේ මේ කවකටුවට ගන්නවා මේ බාහුව දෙක ඡේදනය වෙච්ච ලක්ෂ දෙක අතර පරතරය. ඔය පරතරයමයි තියෙන්න ඕනි මේ ලක්ෂයේ ඉඳන්. මොනවා තිබ්බා රේඛාව ඡේදනය වෙච්ච ස්ථානයේ ඡාපය මගින් ඡේදනය කරපු ස්ථානයේ කවකටු තුඩ තියලා ඡාපයක් නිර්මාණය කරනවා. දැන් මේ ඡාප දෙක ඡේදනය වෙච්ච ලක්ෂය පියා කරගන්න. අපේ රේඛාව මත ලක්ෂය සමග. ඔන්න මේ කෝණයට සමාන කෝණයක් මම මෙතන පිටපත් කරගත්තා. පැහැදිලිද කෝණය පිටපත් කරගත් ආකාරය? මේ තියෙන සුළු කෝණයක් පිටපත් කරගත් ආකාරය. මේ විදිහටමයි අපි මහා කෝණයක් පිටපත් කරගන්නේ. අපි බලමු මහා කෝණයක් පිටපත් කරන්නේ කොහොමද කියලා. මේ පැත්තට ගමුකෝ. මේ පැත්තට ගමු. කට ඕනේ මෙයාව මෙන්න මෙතන පිටපත් කරගන්න. හරි මේ ලක්ෂය. මේ රේඛාව මත මේ ලක්ෂය මත මේ රේඛාවේ මේ ලක්ෂය මත මට මේ කෝණය පිටපත් කරගන්න ඕනේ. එහෙනම් මම කරන්නේ කවකටුවට කැමති අරයක් අරගෙන මේ අපේ පිටපත් කරගත යුතු කෝණය මත තියලා කවකටු තුඩ ඡාපයක් නිර්මාණය කරගන්නවා මේ කෝණයේ බාහුව දෙකම ඡේදනය වෙන ආකාරයට. ඔන්න බාහුව දෙකම ඡේදනය වෙන ආකාරයට ඡාපයක් නිර්මාණය කරගත්තා. දැන් මේ රේඛාව මත ලක්ෂය මත තියලා ඒ අරය වෙනස් කරන්නේ නැතුව අර අපි ගත්ත අරයම අරගෙන ඡාපයක් නිර්මාණය කරගන්නවා. දැන් ඔයාලට පැහැදිලි ඇති ඒකට හේතුව මොකක්ද කියන එක. දැන් මේ බාහුව දෙකම මේ ඡාපය මගින් ඡේදනය වෙච්ච ලක්ෂ දෙක අතර පරතරයම තියෙන්න ඕනි මෙතන ඉඳන්. ඒ පරතරයම මේ ලක්ෂයේ ඉඳන් තිබිය යුතුයි මේක ඡාපය මත. එහෙනම් අපි කරන්නේ මේ ඡාපය මගින් බාහුව දෙක ඡේදනය වෙච්ච ලක්ෂ දෙක අතර පරතරය අරගෙන ඒ පරතරයම පැවතිය යුතුයි. ඒ පරතරයම පැවතිය යුතු වෙනවා. අරගත්තා තිබ්බා ඡාපය නිර්මාණය කරනවා. ඔන්න මේ පරතරයම දැන් තියෙනවා අපි ගාව. දැන් අපිට පුළුවන් මේ ඡාප දෙක ඡේදනය වූ ලක්ෂය සහ රේඛාව මත ලක්ෂය යා කරගන්න. ඔන්න ලැබෙනවා විශාලත්වයෙන් සමාන කෝණයක් මෙතන. හරි. මේ දෙක මේ හතර ඇඳ ගන්න පික්මන්ට
ඉවර නම් හරි කියන්න. කෝණ පිටපත් කිරීම. මාතෘකාව කෝණ පිටපත් කිරීම. හරිද? හරි. දැන් අපි එහෙමනම් පටන් ගමු සමාන්තර රේඛාවක් නිර්මාණය කරන්නේ කොහොමද කියලා. මෙතනදී මම ක්‍රම තුනක් කියලා දෙනවා. ඒ ක්‍රම තුනෙන් ඔයාලට කැමති ලේසි ක්‍රම භාවිතා කරන්න. කැමති ලේසි ක්‍රම භාවිතා කරන්න නිර්මාණ පාඩමේදී. අපි භාවිතා කරන එකක් තමයි අපි ඉගෙන ගත්ත ප්‍රමේයයකට අදාළව. අපි ඉගෙන ගත්ත ප්‍රමේයය ඔයාලට මතක ඇති රේඛා දෙකක් සමාන්තර රේඛා යුගලයක් වීමට තිබිය යුතු අවශ්‍යතා. සරල රේඛා දෙකක් සමාන්තර රේඛා යුගලයක් වීමට තිබිය යුතු අවශ්‍යතා. මොනවද අවශ්‍යතා? මේ රේඛා දෙක සමාන්තර රේඛා වෙන්න නම් තියෙන්න ඕනි අවශ්‍යතා මොනවද? මෙයා තිරයක් රේඛාවනේ. තිරයක් රේඛාවකින් ඡේදනය වුණාම ලැබෙන කෝණ වර්ග තියෙනවානේ. අනුරූප කෝණ යුගලයක් සමාන නම් හෝ ඒකාන්තර කෝණ යුගලයක් සමාන නම් හෝ මිත්‍ර කෝණවල එකතු අංශක 180ක් වේ නම් එම රේඛා දෙක එකිනෙකට සමාන්තර වෙනවා. එහෙමනම් අපි මෙතෙන්දි ගන්නේ අනුරූප කෝණ යුගලයක් සමාන වීම හෝ ඒකාන්තර කෝණ යුගලයක් සමාන වීම කියන ආකාර දෙක. ඔය දෙකෙන් එකක් ඒකාන්තර කෝණ යුගලයක් ඒකාන්තර කෝණයක් පිටපත් කර ගැනීමෙන් හෝ අනුරූප කෝණයක් පිටපත් කර ගැනීමේ ක්‍රමයෙන් අපි රේඛාවකට බාහිරින් පිහිටි ලක්ෂයක් කරා එම රේඛාවට සමාන්තරව ගමන් කරන්නා වූ රේඛාව නිර්මාණය කරන්න උත්සාහ කරනවා. ලියා ගන්න අලුත් රූලකින් මෙහෙම. ඔව් මිත්‍ර කෝණ ගන්නේ නැත්තේ පුතේ අපි හිතමු අපි දන්න කෝණ දුන්නොත් නම් පුළුවන්. දැන් අංශක 60 අංශක 45 අංශක 75 අංශක 105 වගේ දුන්නොත් පුළුවන්. නමුත් අනිත් ඒවා අංශක 51 එහෙම දුන්නොත් ඊට අදාළ අනිත් එක්කෙනා කොහොමද නිර්මාණය කරන්නේ? බෑ නේද? ඒ නිසායි අපි අර ක්‍රම දෙකට යන්නේ. මිත්‍ර කෝණ ක්‍රමය ගන්නෙ නැත්තේ. හරි. ලියා ගන්න මෙහෙම. සමාන්තර මේ දෙන ලද රේඛාවකට
දෙන ලද රේඛාවකට බාහිරින් පිහිටි ලක්ෂයක් හරහා දෙන ලද රේඛාවකට බාහිරින් පිහිටි ලක්ෂයක් හරහා එම රේඛාවට සමාන්තරව ගමන් කරනු ලබන රේඛාව නිර්මාණය කිරීමේදී පහත සම්බන්ධතා වැදගත් වේ. තරලකුණක් දාලා ලියා ගන්න. අනුරූප කෝණ යුගලයක් සමාන වීම. ඊළඟ තරු ලකුණ ඒකාන්තර කෝණ යුගලයක් සමාන වීම. අලුත් රූලකින් ලියා ගන්න. තරු ලකුණු දාන්න එපා. අනුරූප කෝණ සහ ඒකාන්තර කෝණ නිර්මාණය කිරීමේදී කෝණ පිටපත් කිරීමේ ක්‍රමය වැදගත් වේ. දැන් අපි පළවෙනි අවස්ථාවට යමු. ලියා ගන්න අංක 1 දාලා. අනුරූප කෝණ පිටපත් කිරීමේ ක්‍රමය ඇසුරෙන් දෙන ලද රේඛාවකට සමාන්තර රේඛාවක් බාහිර ලක්ෂයක් මත හරහා නිර්මාණය කිරීම. අනුරූප කෝණ පිටපත් කිරීමේ ක්‍රමය තමයි අපි මෙතෙන්දි ගන්න. මෙන්න රේඛාව. ඔව් ගිය සතියේ රෙකෝඩින් එක මම දැම්මනේ. දෙව්මිනේ. ඔයා දැක්කේ නැද්ද? මම ගෲප් එකට දාලා තිබුණ නැද්ද ලින්ක් එක? ගිය සතියේ පාඩමේ. බලන්න ආශයෙන්. මෙන්න රේඛාව. මේ රේඛාවේ බාහිර ලක්ෂය තමයි මේ තියෙන්නේ. ඔව්
දාලා තිබුණා. මේ තියෙන බාහිර ලක්ෂය. මෙන්න මේ ලක්ෂය හරහා ගමන් කරන මේ රේඛාවට සමාන්තර රේඛාව මට නිර්මාණය කරගන්න ඕනේ. මම මෙතෙන්දි කරන්නේ මේ රේඛාව සහ මේ ලක්ෂය හරහා ගමන් කරන නැත්නම් මේ රේඛාව ඡේදනය කරමින් මේ ලක්ෂය හරහා ගමන් කරන තීරක රේඛාවක් නිර්මාණය කරනවා. රේඛාවක් නිර්මාණය කරනවා. අන්න බලන්න රේඛාවක් නිර්මාණය කරනවා. මට පුළුවන් කැමති විදිහට ඔය විදිහට ඕන පැත්තකින් මට නිර්මාණය කරගන්න පුළුවන්. මෙහෙම නිර්මාණය කරන්න පුළුවන්, මෙහෙම නිර්මාණය කරන්න පුළුවන්, මේ ආකාරයට ඕන කැමති ආකාරයකට නිර්මාණය කරන්න පුළුවන්. දැන් ඔන්න මේ බාහිර ලක්ෂය මෙන්න තියෙන බාහිර ලක්ෂය. හරි? මෙන්න රේඛාව ඡේදනය වෙලා තියෙනවා. දැන් ඔයාලට පේනවද මේ ලක්ෂය හරහා මේ ලක්ෂය මතදී මේ මෙතන මේ රේඛාව ඡේදනය වෙනවනේ මේ තීරයක් රේඛාව මගින්. එතකොට මේ ලක්ෂය වටේ ඡේදන ලක්ෂය වටා කෝණ හතරක් නිර්මාණය වෙලා තියෙනවා. මේ කෝණ හතරෙන් ඕනම එකක් ඕනම කෝණයක් මේ ලක්ෂය මත අපිට පිටපත් කරගන්න පුළුවන්. පිටපත් කරන්න පුළුවන් අනුරූප කෝණයක්. හරි? අනුරූප කෝණයක් පිටපත් කරගන්න පුළුවන්. දැන් බලන්න මම පිටපත් කරන්න යනවා මෙන්න මේ කෝණය. මේ කෝණය පිටපත් කරන්න යනවා. ඒ කෝණය පිටපත් කරනකොට දැන් මාගාව මේ ලක්ෂය මත තියෙන මේ රේඛාව පමණයි. මේ රේඛාවට අදාළව පමණයි මෙතන තියෙන්නේ. එහෙමනම් අපි පිටපත් කරන්න යන්නේ මේ කෝණය නම් අපි පිටපත් කරගන්න යන කෝණය ශීර්ෂය මත තියලා ඒ කෝණයේ බාහුව දෙකම ඡේදනය වෙන විදිහට ඡාපයක් නිර්මාණය කරගත යුතුයි. ඊට පස්සේ පිටපත් කරගත යුතු ස්ථානයේ මත තියලා අදාළ ලක්ෂය තව කටයුතු තියෙන ඒ අරේ වෙනස් කරන්නේ නැතුව ඡාපයක් නිර්මාණය කරගන්න වෙනවා ඒ රේඛාව ඡේදනය වෙන පරිදි. රේඛාව ඡේදනය වෙන පරිදි. දැන් මේ බාහුව දෙකම ඡාපය මගින් ඡේදනය වුණු ලක්ෂ දෙක අතර පරතරයම නේද මේ ලක්ෂයේ ඉදනුත් තියෙන්න ඕන. ඔව්. එහෙමනම් දැන් කරන්නේ මගේ කවකටුවට ගන්නවා මේ ලක්ෂ දෙක අතර පරතරය. ඔය ලක්ෂ දෙක අතර පරතරය ගන්නවා. අරගෙන ඔය පරතරයමයි පුතේ තියෙන්න ඕනි අතන ඉඳන්. අතන ඉඳන් තියෙන්න ඕනි ඔය පරතරයමයි. හරිද? මේ ලක්ෂයේ ඉඳන් තියෙන්න ඕනි ඔය පරතරයමයි. නිර්මාණය ගන්නවා අපි මුලින් නිර්මාණය කරගත්තු ඡාපයේ ඡේදනය වෙන පරිදි. ඔන්නේ පිටපත් කරගත්ත අපි මේ කෝණය මේ ලක්ෂය මේ ශීර්ෂය මත. හරි. දැන් අපි මේ රේඛාව මත ලක්ෂය සහ ඡාප දෙක ඡේදනය වෙන ලක්ෂය යා කරගමු. ඔන්න ලැබෙනවා අපිට මේ රේඛාවට සමාන්තරව ගමන් කරන්නා වූ අනික් රේඛාව. අනික් රේඛාව ලැබිලා තියෙනවා. අපි කළු පාටින් එන්න ගන්නවා පුතේ. පැහැදිලිද ගත්ත හැටි? පැහැදිලිද කෝණය පිටපත් කරගත්ත හැටි අනුරූප කෝණය? තේරුණාද? කතා කරන්න දිනාල් තේරුණාද? දිනාල් තේරුණාද? හරි. අකිල අපි තව එකක් බලමු. ඔන්න මගේ රේඛාව. මෙන්න බාහිර ලක්ෂය. මෙන්න බාහිර ලක්ෂය. මේ බාහිර ලක්ෂය හරහා ගමන් කරන මේ රේඛාවට සමාන්තර වූ රේඛාව නිර්මාණය කරන්න ඕනේ. මම නිර්මාණය කරගන්නවා මේ වගේ. දැන් මේ ලක්ෂය වටේ කෝණ හතරක් තියෙනවා. කැමති එක්කෙනෙක් පිටපත් කරගමු. ඉස්සෙල්ලා අපි පිටපත් කරගත්තානේ මේක කෝණය නේද? දැන් අපි පිටපත් කරගමු මෙන්න මේ කෝණය බලන්න. මේ කෝණය පිටපත් කරගමු. මෙයාව. දැන් අපි කරන්න ඕනි එහෙනම් කවකටුවට කැමති අරයක් අරගෙන මේ කෝණේ ශීර්ෂය මත තියලා පිටපත් කරගන්න ඕනි කෝණේ ශීර්ෂය මත තියලා කවකටුවෙන් ඔයගේ බාහුව දෙකම ඡේදනය වෙන විදිහට ඡාපයක් නිර්මාණය කරන්න ඕනේ. ඊට පස්සේ මේ ලක්ෂයට වම් පැත්තෙන් ඉහළින් තමයි නිර්මාණය වෙන්න ඕනේ. එහෙනම් මේ ශීර්ෂය මත තියලා මේ රේඛාව මත ලක්ෂය මත තියලා ඡාපයක් නිර්මාණය කරනවා අපි ගාව එක බාහුවයි තියෙන මේ බාහුව ඡේදනය වෙන පරිදි.
දැන් අපි දන්නවා මේ බාහුව දෙකම ඡේදනය වෙච්ච ලක්ෂ දෙක අතර පරතරයම තියෙන්න ඕනි මෙතන. එතකොට තමයි මේ කෝණයම මෙතන පිටපත් වෙන්නේ. එහෙනම් දැන් අපි ඊළඟට කරන්නේ මේ බාහුව දෙක ඡේදනය වෙච්ච ලක්ෂ දෙක අතර පරතරය ගන්නවා කවපටුවට. අරගෙන ඒ පරතරයම තියෙන්න ඕනි. මෙතන මේ රේඛාව ඡේදනය වෙච්ච ඡාපය මගින් ඡේදනය වුණු ලක්ෂය මත තියලා ඡාපයක් නිර්මාණය කරනවා. දැන් මේ ඡාප දෙක ඡේදනය වෙනවා. ඒ ඡාප දෙක ඡේදනය වුණු ලක්ෂය සහ අර අපේ රේඛාව මත පිහිටලා තියෙන ලක්ෂය යා කරගන්නවා. දැන් ඔන්න ලැබෙනවා සමාන්තර රේඛා යුගලයක්. සමාන්තර රේඛා යුගලයක්. පැහැදිලිද? ඔය විදිහටම ඔයාට පුළුවන් මේ යටපැත්තේ කෝණය පිටපත් කරගන්නත් පුළුවන් මෙතන. යටපැත්තේ මෙහෙම ඡාපයක්. මෙන්න මේ කෝණය පිටපත් කරගන්නත් පුළුවන්. මෙතනින් මේ විදිහට ඡාපයක් හදලා. කැමති ආකාරයකට පුළුවන් පිටපත් කිරීම කරලා මේ විදිහට සමාන්තර රේඛා නිර්මාණය කරගන්න පුළුවන්. ඔය අනුරූප කෝණ ක්‍රමය. හරි. මේ රූප සටහන් දෙක ඇඳගන්න ඉක්මනට. ඉක්මනට ඇඳගන්න. ඇඳලා ඉවර නම් හරි කියලා මැසේජ් එකක් දාන්න. උපමාලි තේරුණාද? උපමාලි ඉවර නම් හරි කියලා මැසේජ් එකක් දාන්න. හොඳයි. හොඳයි. දැන් මම ඔයාලට දෙනවා මෙන්න මේ කෝණයට අදාළව පිටපත් කරලා දෙන්න මට. අනුරූප කෝණ නිර්මාණය කරලා දෙන්න. දැන් ඔයාලා ඉහළින් පිහිටි කෝණ දෙකක් නෙවෙයි පිටපත් කරගත්තේ. දැන් මම පල්ලෙහා දෙන්නෙක් දෙනවා ඔයාලට. තනියෙන් කරන්න. හරි. මෙන්න මේක. මෙන්න රේඛාව. මෙන්න බාහිර ලක්ෂය. මෙන්න මේ කෝණය. මේ කෝණය පිටපත් කරලා දෙන්න මට මෙතන. මෙතන මේ කෝණය පිටපත් කිරීමෙන් අනුරූප කෝණයක් නිර්මාණය කරලා පෙන්නන්න. නිර්මාණය කරන්න ඉක්මනට. නිර්මාණය කරන්න ඉක්මනට. හරිද?
අපිට එතෙන්දිත් මේක කරන්න වෙන්නේ මේ තියෙන ලක්ෂය මේ තියෙන මේ ලක්ෂය අපි කරන්න ඕනේ මේ ලක්ෂයට පල්ලෙහැන්න පිහිටන්න ඕනේ කෝණය. එහෙනම් මේ ලක්ෂයට පාතින් පිහිටන කෝණය ගන්න. මේ ලක්ෂයට දකුණු පැත්තෙන් පිහිටන කෝණය තියෙන්නේ. මේ ලක්ෂයට රේඛාවට දකුණු පැත්තෙන් අපි නිර්මාණය පිටපත් කරගන්න. එහෙනම් අපි ඉස්සෙල්ලාම කරන්න ඕනේ මේ පිටපත් කරගත්ත යුතු කෝණය මත ඡාපය නිර්මාණය කරලා ඒ ආරය වෙනස් කරන්නේ නැතුව මේ ලක්ෂය මත තියලා පාත පැත්තෙන් නිර්මාණය කරගන්න. ඊට පස්සේ අපි කරන්නේ මේ ලක්ෂය මේ ඡාපය මගින් මේ රේඛා දෙක ඡේදනය වෙච්ච ලක්ෂ දෙක අතර පරතරය ගන්න. ඔන්න ලක්ෂ දෙක අතර පරතරය ගත්තා. අරගෙන මේ ලක්ෂය මත ඉඳුනුත් තියෙන්න ඕනි ඒ දුරමනේ. ඔන්න අපි මේ ලක්ෂය මත තියලා ඡාපයක් නිර්මාණය කරනවා. ඔන්න බලන්නකො මේ ඡාප දෙක ඡේදනය වෙනවනේ පුතේ. ওই ඡාප දෙක ඡේදනය වෙනවනේ. ඔන්නේ ඡාප දෙක ඡේදනය වෙන ලක්ෂය සහ මේ රේඛාව මත ලක්ෂය යා කරමු. ඔන්න ලැබෙනවා අපිට සමාන්තර රේඛා යුගලය. සමාන්තර රේඛා යුගලය. පැහැදිලිද? ඔය තියෙන්නේ අනුරූප කෝණ පිටපත් කිරීමේ ක්‍රමය වගේ. හරි. දැන් අපි යන්නේ ඊළඟ ක්‍රමයට, දෙවෙනි ක්‍රමයට. ලියා ගන්න තරු ලකුණ දාලා ලියා ගන්න. ඒකාන්තර කෝණ පිටපත් කිරීමේ ක්‍රමය මගින් ඒකාන්තර කෝණ පිටපත් කර ගැනීමේ ක්‍රමය මගින් ඒකාන්තර කෝණ පිටපත් කර ගැනීමේ ක්‍රමය මගින් සමාන්තර රේඛා නිර්මාණය කිරීම. සමාන්තර රේඛා නිර්මාණය කිරීම. මෙන්න රේඛාව. මෙන්න බාහිර ලක්ෂය. හරි. මට පුළුවන් මේ බාහිර ලක්ෂය හරහා ගමන් කරන විදිහට මේ රේඛාව ඡේදනය වෙන පරිදි රේඛාවක් නිර්මාණය කරන්න. ඕක තමයි අපි ඉස්සෙල්ලාම කරන්නේ. අපි දන්නවා ඒකාන්තර කෝණ පිටපත් කරනකොට Z අකුරේ හැඩයට තමයි කෝණ පිහිටන්න ඕනේ. නම් මේ පැත්තේ මේ කෝණය අපිට පිටපත් කරගන්න වෙන්නේ මෙතන නෙවෙයි. මේ පැත්තේ නෙවෙයි. අනිත් පැත්තේ. Z අකුරේ හැඩයට. මෙන්න මෙතන තමයි පිටපත් කරගන්න ඕනේ. එහෙමනම් දැන් අපිට පුළුවන් පිටපත් කිරීම ආරම්භ කරන්න. මට පිටපත් කරන්න ඕනේ මෙන්න මේ කෝණය. මේ කෝණය පිටපත් කරන්න වෙන්නේ අපිට ඒ පිළිබඳ දැනුම තියෙන්න ඕනේ. මේ කෝණය මේ Z අකුරේ හැඩයට යනවා. එහෙනම් මෙන්න මෙතන තමයි කෝණය පිටපත් කරගන්න ඕනේ. එහෙමනම් පිටපත් කරගත යුතු ස්ථානයේ මේ ආරේම සහිතව අපි මේ ලක්ෂය මත තියලා ඡාපයක් නිර්මාණය කරගන්නවා. ඒ ඡාපය නිර්මාණය කරනවා මේ ලක්ෂයට ඉදිරිය පහු කරලා යනවා. හරි. දැන් මේ විශාලත්වයේම තියෙන කෝණයක් නේ මෙතන පිටපත් කරගන්න වෙන්නේ. එහෙනම් මේ විශාලත්වයේම අපිට ගන්න වෙනවා. මේ ඡාපය මගින් බාහු ඡේදනය වෙච්ච ලක්ෂ දෙක අතර පරතරයම පවතින විදිහට අපිට ගන්න වෙනවා. ඔන්න ගත්තා. ඒ අරේමයි තියෙන්න ඕනේ. ගහන ඡාපයක්. ඔන්න නිර්මාණය කරන ඡාපයක්. දැන් වැඩේ හරි. දැන් මේ කෝණය මෙතන තියෙනවා. මේ කෝණය මෙතන තියෙනවා. දැන් ඡාප දෙක ඡේදනය වෙයි ලක්ෂය සහ රේඛාව මත ලක්ෂය අපි යා කරගන්නවා. බලන්න මේ රේඛාවට මේ රේඛාව සමාන්තරයි නේද? රේඛා දෙක සමාන්තරයි නේද එකිනෙකට? හරි. නිර්මාණය කරගන්න පුළුවන්. මම තව එකක් නිර්මාණය කරලා දෙනවා. මේ තියෙන්නේ මෙන්න මේ වගේ එකක් තමයි. දැන් ඔයාට පුළුවන් මෙන්න මේ කෝණය පිටපත් කරන්න ඕනි කොතනද?
අපි ගන්නවා මේක ගත්තා මෙහෙම ආවා මෙහෙම ගියා. එහෙනම් මෙන්න මේ පැත්තේ තමයි අපිට පිටපත් කරගන්න වෙන්නේ. හරි. මේ කෝණය පිටපත් කරලා දෙන්න මට මේ රේඛාව මත සමාන්තර රේඛාව නිර්මාණය කරලා දෙන්න. ඉක්මනට පටන් ගන්න. මේක ඇදලා මේක කරන්න. හරි. ගොඩක් හොඳයි. හරි. දෙන්නෙක් ඉවරයි. තුන් දෙනෙක් ඉවරයි. කවකටුවට කැමති අරයක් ගත්තා. රේඛා දෙක ඡේදනය වූ ලක්ෂ්‍ය මත කියලා ඡාපයක් නිර්මාණය කරනවා. දැන් අතන ඡේදනය වෙලා නැහැ. දැන් මොකද කරන්නේ? මේ රේඛාව දික් කරගන්න වෙනවා ඡාපයේ ඡේදනය වෙනවා. දැන් මේ අරය වෙනස් කරන්නේ නැතුව අරගෙන අරය වෙනස් කරගන්නේ නැතුව මේ අපේ පිටපත් කරගත යුතු ස්ථානයේ තියලා අපි දන්නවා ඒකාන්තර කෝණ මේ විදිහට ඉස්සෙල්ලා අපේ හැඩයට එන්න ඕනේ. එහෙනම් මෙන්න මෙතන තමයි පිටපත් කරගන්න වෙන්නේ. රේඛාව මත තියලා ඡාපයක් නිර්මාණය කරනවා. ඕන නිර්මාණය කරනවා. දැන් ඊට පස්සේ බලන්න මේ ඡාපය මගින් රේඛා දෙක ඡේදනය වෙච්ච ලක්ෂ දෙක අතර පරතරය අපි ගමු. ඔන්න පරතරය ගත්තා. අරගෙන ඒ පරතරයම තියෙන්න ඕනේ නේද පුතේ මෙතන ඉඳන්. ඒ පරතරයම තියාගන්නවා. තියලා ඡාපයක් නිර්මාණය කරගන්නවා. ඔය පරතරයම තියෙන්න ඕනේ. හරි මෙතන තියලා නිර්මාණය කරගන්නවා. ඔය විදිහට. දැන් අපේ හරියටම ඡාප නිර්මාණය වෙලා තියෙනවා පළවෙනි එක. හරි. දැන් අපිට පුළුවන් ඒ ඡාප ඡේදනය වුණු ලක්ෂ්‍ය රේඛාව මත ලක්ෂ්‍යයත් සමග යා කරගන්න. ඔන්න රේඛා දෙක එකිනෙකට සමාන්තරයි. පැහැදිලි නේද? හරි. ඔන්න දෙවෙනි ක්‍රමය. ඒකාන්තර කෝණ පිටපත් කර ගැනීමේ ක්‍රමය මගින් සමාන්තර රේඛා නිර්මාණය කරගත්තා. ඊළඟට බලමු තවත් ක්‍රමයක් තියෙනවා. ඒකට නමක් නෑ පුතේ හැබැයි. නමක් නෑ. හරි? හරි. තුන්වෙනි ක්‍රමය කියලා ලියා ගන්න. ඊට පස්සේ අපි විභාග ගණන් ටිකක් හදලා බලමු. මෙන්න රේඛාව. මෙන්න බාහිරින් පිහිටි ලක්ෂය. අපි ලකුණු කරමු. ඔන්න බලා ගන්න හොඳට. හොඳට බලා ගන්න මම මොකද්ද කරන්න කියලා. කවකටුව අරගෙන මේ බාහිර ලක්ෂයේ තියලා රේඛාව එක තැනකින් ඡේදනය වෙන විදිහට මෙහෙම ඡාපයක් නිර්මාණය කරනවා. බලා ගන්න හොඳට. ඡාපයක් නිර්මාණය කරනවා. මෙතෙන්දි මේ කවකටුවේ අරය වෙනස් කරන්නේ මොනම අවස්ථාවකදීවත්. වෙනස් කරන්නේ නැහැ. නියත අරයක් සහිතව තමයි මේ නිර්මාණය කරන්නේ. ඊට පස්සේ කරන්නේ මේ ලක්ෂයම තියලා ඉදිරියෙන් ඡාපයක් නිර්මාණය කරනවා. දැන් තව ලක්ෂයක් ඕනේ මේ අපිට මේ රේඛාව හරහා ගමන් කරන මේ රේඛාවට සමාන්තර රේඛාව නිර්මාණය කරගන්න. දැන් අරය වෙනස් කරන්නේ නැහැ කියලා මම කිව්වනේ. දැන් මේ ඡාපය මගින් රේඛාව ඡේදනය වුණු ලක්ෂය මත තියලා
නැවත ඡාපයක් නිර්මාණය කරනවා. හරි? නැවත ඡාපයක් නිර්මාණය. දැන් මේ ඡාපය රේඛාව දෙවෙනි ඡාපය තුන්වෙනි ඡාපයේ රේඛාව ඡේදනය වෙච්ච දෙවෙනි ඡාපය. හොඳේ. රේඛාව ඡේදනය වුණු දෙවෙනි ඡාපය මත තියලා අර අපි ලක්ෂයට ඉදිරියෙන් නිර්මාණය කරපු ඡාපයේ ඡේදනය වෙන විදිහට තව ඡාපයක් නිර්මාණය කරගන්නවා. බලන්න. දැන් අර ඡාප දෙක ඡේදනය වුණු ලක්ෂය සහ මේ බාහිරින් පිහිටි ලක්ෂය යා කරනවා. බලන්න රේඛා දෙක එකිනෙකට සමාන්තරයි නේද? රේඛා දෙක එකිනෙකට සමාන්තරයි නේද? හරි. ඉක්මනට ඔක නිර්මාණය කරගන්න තව මේ જાතියෙන් දෙකක්වත් නිර්මාණය කරන්න ඔයාලා තනියෙන් නිර්මාණය කරන්න දෙකක්වත් ඕකට අමතරව ඒක අමාරුයි වගේ නම් කියන්න ඉක්මනට කරන්න. ආයිත් මම නිර්මාණයක් කරලා පෙන්නනවා. අද කලන නැහැ. හරි තිසෝ. අපිටත් අද කරන්ට් එක යනවා එනවා එහෙම ඉවරද? බුද්ධි ඉවරද? හරි. බුද්ධි ඉවරද? ඉවරයි සර්. හරි. තරුෂි ඉවරයි සර්. හරි. අශේන් ඉවරයි සර්. හරි. දැන් අපි විභාග ගැටලු කිහිපයක් නිර්මාණය කරලා බලමු. විභාග ගැටලු කිහිපයකට අදාළව නිර්මාණ කිහිපයක් කරලා බලමු. හරි. මේක ලියා ගන්න මෙහෙම. මේ ප්‍රශ්නේ ලියා ගන්න මෙහෙම. ප්‍රශ්නයක්. මේ ප්‍රශ්නේ තියෙන්නේ පුතේ දකුණු පළාත් පේපර් එකේ 2019 අවුරුද්දේ දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් දීපු පේපර් එකේ 10 වසර අවසාන වාර පරීක්ෂණයේ ගාන. හරි. ලියා ගන්න. අංක 1 දාලා ලියා ගන්න. පළවෙනි ප්‍රශ්නේ පළවෙනි කොටස. පළවෙනි ප්‍රශ්නේ පළවෙනි කොටස. PQ සමානයි සෙන්ටිමීටර් 6ද? PQ සමානයි සෙන්ටිමීටර් 6ද? QR සමානයි සෙන්ටිමීටර් 9ද? QR සමානයි සෙන්ටිමීටර් 9ද? QPR කෝණය සමානයි අංශක 90ද? QPR කෝණය සමානයි අංශක 90ද? වන
PQR ත්‍රිකෝණය නිර්මාණය කරන්න. PQR ත්‍රිකෝණය නිර්මාණය කරන්න. PQR ත්‍රිකෝණය නිර්මාණය කරන්න. දෙක රෝම ඉලක්කම් අංක 2 PRQ කෝණයේ සමච්ඡේදකය. PRQ කෝණයේ සමච්ඡේදකය නිර්මාණය කරන්න. PRQ කෝණයේ සමච්ඡේදකය නිර්මාණය කරන්න. ඒකටම එය PQ පාදය. ඡේදනය වන ලක්ෂය. PQ පාදය ඡේදනය වන ලක්ෂය S ලෙස ලකුණු කරන්න. තුන S හා ආර්ථ සමදුරින් පිහිටි SR මත පිහිටි ලක්ෂය O ලෙස ලකුණු කරන්න. හතරවෙනි ප්‍රශ්නය. ඒකේ හතරවෙනි කොටස හොඳේ. හතරවෙනි කොටස O කේන්ද්‍රයද OP අරේද වන වෘත්තය නිර්මාණය කර එහි අරය මැන ලියන්න. පටන් ගන්න. විනාඩි 5යි දෙන්නේ මම. පටන් ගන්න විනාඩි 5ක් දෙනවා. ඒ විනාඩි 5 තුල කරන්න. මේ වගේ ගැටලු තමයි ඔයාලගේ වාර විභාගයට එන්නේ. ඉක්මනට කරන්න. ඔය දකුණු පළාත් පේපර් එකේ 2019 අවුරුද්දේ. ඊළඟට මම දෙනවා මධ්‍යම පළාත් පේපර් එකේ ගාන 2019 අවුරුද්දේ. ඊට පස්සේ මම දෙනවා සබරගම් පළාත් 2018 පේපර් එකේ ප්‍රශ්නේ. අවසාන වාරිකා. තව විනාඩි 3ක් තියෙනවා.
ඉවරද? තව විනාඩි 2යි. හොඳයි. එක්කෙනෙක් හදලා ඉවරයි. ඉවරයි කියන්න. හරි දෙන්නෙක් ඉවරයි. හොඳයි 3 දෙනෙක් ඉවරයි. හතරයි. පහයි. පස් දෙනෙක් ඉවරයි විනාඩි 5 නම් ඉවරයි. දැන් විනාඩි 6ක් වෙලා. හරි. අපි දැන් පටන් ගමු නේද? පළවෙනි එක බලමු. ඉවරයි මැසේජ් එකක් දාන්න ඉක්මනට බලාගෙන ඉන්න එපා නේ. හරි. පළවෙනි එකේ කියනවා අපිට PQ සමානයි සෙන්ටිමීටර් 6යි. නිර්මාණය කරමු බලන්න. PQ සමානයි සෙන්ටිමීටර් 6යි. කව කටුවට සෙන්ටිමීටර් 6ක් අරගෙන P වල තියලා ඡාපය නිර්මාණය කරනවා. හරි. ඔන්න මේ ඡාපයේ රේඛාව ඡේදනය වන ලක්ෂ්‍යය මෙතන තමයි Q පිහිටන්නේ. මෙයා සෙන්ටිමීටර් 6යි. ඊට පස්සේ අපිට කියනවා QR සමානයි සෙන්ටිමීටර් 9යි කියනවා. QPR කෝණය අංශක 90යි කියනවා. QPR කෝණය අංශක 90යි කියලා කියනවා. දැන් මට පුළුවන් මේකේ මේ ලම්බකය නිර්මාණය කරන්න P වලදී අංශක 90ක් නිර්මාණය කරන්න තියෙන ලම්බකයක් නිර්මාණය කරන්න තියෙන්නේ. එහෙනම් රේඛාව මත ලක්ෂයක සිට රේඛාවට ලම්බකයක් නිර්මාණය කිරීමේ ක්‍රමය භාවිතා කරන්නත් පුළුවන්. හරි? ගත්තා කැමති අරයක් ලක්ෂයට දෙපැත්තෙන් ඡාප දෙකක් නිර්මාණය කරනවා රේඛාව ඡේදනය වෙන පරිදි. දැන් අරය චුට්ටක් වැඩි කරලා ඡාප නිර්මාණය කරනවා. කෙනෙක්ට අංශක 60 120 ක්‍රමයෙන් අංශක 90 නිර්මාණය කරන්නත් පුළුවන්. ඒ ක්‍රමයක් හරිද? ඔන්න අංශක 90 මම නිර්මාණය කරා. QPR කෝණය. ඊට පස්සේ අපිට කියනවා මේ කෝණය අංශක 90යි. QR පාදයේ දිග සෙන්ටිමීටර් 9යි කියලා. QR පාදයේ දිග සෙන්ටිමීටර් 9යි කියලා කියනවා. දැන් කව කඩුවට සෙන්ටිමීටර් 9ක් අරගෙන මේ P වල තියලා ලක්ෂයක් ලකුණු කරගන්න තියෙනවා. ඔන්න ඔතන තමයි R ලක්ෂය පිහිටන්නේ.
එතන තමයි R. දැන් අපිට පුළුවන් QR යා කරගන්න. PQR ත්‍රිකෝණය ඔන්න අපි නිරූපණ මේ ලස්සනට ඉඳගත්තා. හරි. මේක අපි මේ ටික සෙන්ටිමීටර් 9. හරි. දැන් බලන්න ඊළඟට මොකද්ද කියන්නේ කියලා. 2. PRQ කෝණයේ සමච්ඡේදකය නිර්මාණය කරන්න. PRQ කෝණයේ සමච්ඡේදකය නිර්මාණය කරන්න කියනවා. PRQ කෝණයේ සමච්ඡේදක. අපි දන්නවා කෝණයක සමච්ඡේදකය නිර්මාණය කරනකොට කවකටුවට කැමති ආරයක් අරගෙන ඒ අදාළ කෝණයේ ශීර්ෂය මත තියලා කෝණයේ බාහුව දෙක ඡේදනය වෙන විදිහට ඡාපයක් නිර්මාණය කරනවා. ඒ ඡාපය මගින් මේ බාහුව දෙක ඡේදනය වෙන ලක්ෂ දෙක මත තියලා අරය වැඩි කරගෙන අඩු කරගෙන කැමති ආකාරයකට ඡාපයට ඉදිරියෙන් අපිට මේ විදිහට නැවත ඡාප දෙකක් නිර්මාණය කරගන්න පුළුවන් පුතේ. දැන් ඔන්න අපි නිර්මාණය කරගත්තා. දැන් මේ ඡාප දෙක ඡේදනය වුණු ලක්ෂය සහ මේ ශීර්ෂය යා කරගමු අපි. යා කරගමු. ඔන්න යා කරගත්තා. යා කරගත්තා. ඔන්න කෝණ සමච්ඡේදකේ නිර්මාණය කරා. එය PQ පාදයේ ඡේදනය වෙන ලක්ෂය. මෙන්න PQ පාදයේ ඡේදනය වෙන. ලක්ෂය S ලෙස ලකුණු කරන්න කියනවා. මෙහා S. ඔන්න ලක්ෂය ලකුණු කරා S කියලා. හරි. S හා R ට සමදුරින් පිහිටි. S සහ R ට සමදුරින් පිහිටි. SR මත පිහිටි ලක්ෂය O ලෙස ලකුණු කරන්න. S සහ R ට සමදුරින් පිහිටි ලක්ෂය හොයන්න නම් ලක්ෂ දෙකකට සමදුරින් ගමන් කරන්නා වූ ලක්ෂයන්ගේ ගමන් මාර්ගය නිර්මාණය කරගන්න වෙනවා. ලක්ෂයන් දෙකකට සමදුරින් චලනය වන්නා වූ ලක්ෂයන්ගේ ගමන් මාර්ගය වෙන්නේ එම ලක්ෂ දෙක යා කරන රේඛාවේ ලම්බ සමච්ඡේදකය. එහෙනම් අදාළ රේඛාවෙන් අඩකට වඩා වැඩිපුර අවකටුවට අරය අරගෙන ඒ සහ R වල තියලා ඉදිරියෙන් සහ පසුපසින් අපිට මේ විදිහට ඡාප නිර්මාණය කරගන්න පුළුවන්. R වල තියලා අපිට මේ ආකාරයටම ඡාප දෙකක් නිර්මාණය කරගන්න පුළුවන්. දැන් අපිට පුළුවන් SR රේඛාව මත පිහිටන අනෙක් ලක්ෂය ලකුණු කරගන්න. O කියලා ලකුණු කරගන්න පුළුවන්. මේක අපි යා කරමු. දැන් S සහ R වල ඉඳන් තියෙන S සහ R ට සමදුරින් පිහිටි මත පිහිටි S සහ R ට සමදුරින් පිහිටි SR මත පිහිටි ලක්ෂය ඕක ඔන්න ලකුණු කරගත්තා ඕක. එතන තමයි O ලක්ෂය පිහිටන්නේ. ඊට පස්සේ අපිට කියනවා O කේන්ද්‍රයේද OP අරයේද වන වෘත්තය නිර්මාණය කර. O කේන්ද්‍රයේද OP අරයේද වන වෘත්තය නිර්මාණය කරගන්න කියලා කියනවා. O කේන්ද්‍රය වෙන OP අරය වෙන වෘත්තය නිර්මාණය කරගන්න කියලා තමයි අපිට කියන්නේ. ආවද ඔය විදිහට? හරි. අරේ මැනලා ලියන්න කියනවා. අරේ කීයද පුතේ ආවේ? අරේ කීයද ආවේ? එක්කෙනෙක්ට ඇවිල්ලා තියෙන උත්තරයක් අනිත් ඒවාට දාන්න බලන්න අනිත් ඒවාගේ උත්තර ටික. අරේ කීයද ආවේ කියලා මැනලා. හරි හැමෝටම එකම උත්තරේ ඇවිල්ලා තියෙන්නේ මට පේනවා දැන්. ඔව්. හරි. අරේ ආවද ඔයාලට? ඔව් 3.5යි. අරේ 3.5 සෙන්ටිමීටර්. හරිද? ඊළඟට අපි ප්‍රශ්නය ලියා ගන්න. ඊළඟ ප්‍රශ්නය දෙවෙනි ප්‍රශ්නය. මේක මධ්‍යම පළාත් පේපර් එකේ ගාන 2019 අවුරුද්දේ මධ්‍යම පළාත් පේපර් එකේ ගාන අංක 2 දාලා ලියා ගන්න. තවකටුව සහ සරල ධාරාවේ භාවිතයෙන් අංක දාන්න යන්න එපා. අංක 2 ප්‍රශ්නේ. කවකටුව සහ සරල ධාරාවේ භාවිතයෙන් කවකටුව සහ සරල ධාරාවේ භාවිතයෙන් පහත නිර්මාණ සිදු කරන්න. පහත නිර්මාණ සිදු කරන්න. රෝම ඉලක්කම් අංක 1. AB සමානයි සෙන්ටිමීටර් 5. ද ABC කෝණය අංශක 90ද BC සමානයි සෙන්ටිමීටර් 7ද වන
වන ABC ත්‍රිකෝණය නිර්මාණය කරන්න. ABC ත්‍රිකෝණය නිර්මාණය කරන්න. රෝමිලක්කම් අංක 2. B හා C ලක්ෂවලට B හා C ලක්ෂවල සමදුරින් පිහිටන ලක්ෂවල පතය සමදුරින් පිහිටන ලක්ෂවල පතය නිර්මාණය කර එය AC පාදය හමුවන ලක්ෂය O ලෙස නම් කරන්න. AC පාදය හමුවන ලක්ෂය O ලෙස නම් කරන්න. 3 OC අරය හා O කේන්ද්‍රය ලෙසගෙන වෘත්තයක් නිර්මාණය කරන්න. හතර එම වෘත්තයේ විස්කම්භයේ දිග මැන ලියන්න. පහ විස්කම්භයේ දිග භාවිතයෙන් වර්ගමූල 74 හි අගය පළමු දශම ස්ථානයට සොයන්න. පටන් ගන්න. මේකට මම විනාඩි 5ක් දෙන්නම්. ඉක්මනට කරන්න. ඉවරය හරි කියලා දාන්න.
තව විනාඩි 3යි. තව විනාඩියයි. හරි කෙනෙක් ඉවරයි. තුන් දෙනෙක් ඉවරයි. තුන් දෙනෙක් ඉවරයි. 4 දෙනෙක් ඉවරයි. ඔය 2019 අවුරුද්දේ මධ්‍යම පළාත් පේපර් එකේ අවසාන වාර විභාගේ 10 වසර ප්‍රශ්නයකදී හරි අපි බලමු ඕක සාකච්ඡා කරන්න. මේකේ පළවෙනිම කියනවා ඒ ත්‍රිකෝණයක් නිර්මාණය කරන්න තියෙන AB සමානයි සෙන්ටිමීටර් 5යි කියලා දීලා තියෙනවා. AB සමානයි සෙන්ටිමීටර් 5ක් කියලා අපිට දීලා තියෙනවා. B ලක්ෂ්‍ය අපි ලකුණු කරගමු සෙන්ටිමීටර් 5ක් දුරේ.
ඔන්න අපි ලකුණු කරගන්නවා සෙන්ටිමීටර් 5ක් දුරින්. මෙයා B ලක්ෂය. B ලක්ෂය සෙන්ටිමීටර් 5යි. ඊට පස්සේ අපිට කියනවා ABC කෝණයේ අංශක 90යි කියලා. අපිට කැමති ක්‍රමයකට අංශක 90 ලකුණු කරගන්න පුළුවන්. මම 60 120 ක්‍රමයෙන් ලකුණු කරගන්නවා. 60යි 120යි. ඒ දෙන්න සමච්ඡේදනය කරගන්නවා. සමච්ඡේදනය කරගන්නවා. සමච්ඡේදනය කරගත්තාම අපිට ලැබෙනවා අංශක 90 කෝණය. අංශක 90 කෝණය ලැබෙනවා. අංශක 90. ඊට පස්සේ BC දිග සෙන්ටිමීටර 7යි. BC දිග සෙන්ටිමීටර 7යි. ඔන්න BC දිග අපි ලබාගෙන තියෙනවා B වල ඉඳන් C ලක්ෂය ලකුණු කරගන්නවා සෙන්ටිමීටර 7ක් වගේ. දැන් මේක ඡේදනය වෙන්නේ නැහැ නේ. දැන් මොකද කරන්නේ? මේ රේඛාව ඉහළට දික් කරගන්නවා. ඉහළට දික් කරගන්නවා. නහරි. දැන් මෙතන තමයි C ලක්ෂය පිහිටන්නේ. C ලක්ෂය පිහිටන්නේ. දැන් යා කරගමු. මේ පාදයේ සෙන්ටිමීටර 7යි. දැන් හරි. දැන් ඊට පස්සේ දෙවෙනි එකේ කියනවා B හා C ලක්ෂවලට සමදුරින් පිහිටි ලක්ෂවල පතය නිර්මාණය කර. B හා C වලට සමදුරින් පිහිටි ලක්ෂයක පතය නිර්මාණය කරන්න කියලා. ඒ කියන්නේ ලම්බ සමච්ඡේදකය නිර්මාණය කරන්න කියලා කියනවා. නිර්මාණය කර AC පාදය හමු වන ලක්ෂය O ලෙස නම් කරන්න කියලා කියනවා. දැන් අපි BC වල දුරෙන් හරි අඩකට වඩා වැඩිපුර අරය අරගෙන රේඛාවට දෙපසින් ඡාප නිර්මාණය කරගමු. ඔන්න ඒක නිර්මාණය කරා. C වලක් තිබ්බා නිර්මාණය කරා. ඔන්න හරි. දැන් අපිට පුළුවන් මේ ඡාප දෙක ඡේදනය වෙච්ච ලක්ෂ දෙක යා කරන්න. යා කරන එක්කම අපිට කියනවා මේකේ AC රේඛාව ඡේදනය වෙන ලක්ෂය O කියලා නම් කරන්න කියලා. ඒක නම් කරා O කියලා. ඔන්න හරි. ඊට පස්සේ කියනවා OC අරය හා O කේන්ද්‍රය ලෙසගෙන වෘත්තයක් නිර්මාණය කරන්න. OC අරය වෙන O කේන්ද්‍රය වෙන වෘත්තයක් නිර්මාණය කරන්න කියලා කියනවා. OC අරය වෙන OC O අරය මේ O කේන්ද්‍රය වෙන OC අරය වෙන වෘත්තය නිර්මාණය කරන්න කියලා තමයි අපිට කියන්නේ. ඔන්න නිර්මාණය කරනවා. හරි. O කේන්ද්‍රය වෙන OC අරය වෙන වෘත්තය නිර්මාණය කරගත්තා. ඊට පස්සේ කියනවා අපිට එම වෘත්තයේ විස්කම්භය මන ලියන්න කියලා. මට කියන්නේ මේකේ විස්කම්භය වෙන්නේ AC නේ එතකොට. විස්කම්භය වෙන්නේ AC. AC දිග කීයද? 8.6යි. 8.6යි සෙන්ටිමීටර්. ඒක හතරවෙනි කොටස. පස්වෙනි කොටසේ කියනවා අපිට විස්කම්භයේ දිග භාවිතයෙන් වර්ගමූල 74හි අගය පළමු දශම ස්ථානයට සොයන්න. විස්කම්භයේ භාවිතය. මෙතන තියෙන ඍජුකෝණික ත්‍රිකෝණය. ඔයාලට මතක ඇති අර අභ්‍යාස මාලාවෙත් අපි ගානක් හැදුවා වර්ගමූල 52 අගය. එතන ලබා ගත්තා. දැන් මෙතන මේ ඍජුකෝණික ත්‍රිකෝණයක් තියෙනවා. ওই ඍජුකෝණික ත්‍රිකෝණයේ ඍජුකෝණය අඩංගු පාද දෙක මත සෑදෙන සමචතුරස්‍රයන්ගේ වර්ගඵලය. ඒ කියන්නේ AB වල වර්ගය එකතු කිරීම BC වල වර්ගය සමාන වෙනවා කර්ණය මත සෑදෙන සමචතුරස්‍රයේ වර්ගඵලයට AC වර්ගයට. දැන් අපි දන්නවා AB පාදයේ දිග සෙන්ටිමීටර් 5යි 5 වර්ගය. BC පාදයේ දිග සෙන්ටිමීටර් 7යි 7 වර්ගය. සමාන වෙනවා AC පාදයේ වර්ගයට. 5 වර්ගය 25යි. 7 වර්ගය 49යි. සමාන වෙනවා AC පාදයේ වර්ගයට. 25යි 49 එකතු කරලා බලමු 5යි 9යි 14න් 4 එකක් ඉතිරි 4යි 2යි 6යි 6යි 1යි 7යි 74. සමාන වෙනවා AC පාදයේ වර්ගයට. මෙයාගේ වර්ගය ඉවත් කරන්න දෙපැත්තම වර්ගමූලය ගන්නවා. එහෙනම් මූල 74 සමාන වෙනවා AC පාදයේ දිගට. දැන් AC පාදය කියන්නේ මේ වෘත්තයේ විස්කම්භය. වෘත්තයේ විස්කම්භය. එහෙනම් මේ විස්කම්භය නේද සමාන වෙන්නේ මේ මූල 74 යගේට. එහෙනම් AC පාදයේ දිග අපි දන්නවා 8.6යි සෙන්ටිමීටර් කියලා. එහෙනම් මූල 74 යගේ වෙන්නේ 8.6. පැහැදිලිද ගත්ත හැටි? තේරුණාද ගත්ත හැටි? අකිල තේරුණාද? ඔව් සර්. හොඳයි. සබරගම් පළාත් පේපර් එකේ ගාන ලියා ගන්න. ලියාගෙන ඊළඟ දවසේ අපි ඒක සාකච්ඡා කරමු.
අපි ලබන සතියේ පටන් ගන්නවා සම්භාවිතාව පාඩම. සම්භාවිතාවේ පාඩම ලබන සතියේ අපි පටන් ගන්නවා. ලියාගන්න මේ ගාන. තුන්වෙනි ගානේ පළවෙනි කොටස. AB සමානයි සෙන්ටිමීටර් 7යි. ABC කෝණය අංශක 120යි. සහ BC සමානයි සෙන්ටිමීටර් 6යි. BC සමානයි සෙන්ටිමීටර් 6යි. වන ABC ත්‍රිකෝණය නිර්මාණය කරන්න. ABC ත්‍රිකෝණය නිර්මාණය කරන්න. රෝමිලකම් අංක 2 දික්කල AB පාදයට C සිට CD ලම්බය නිර්මාණය කරන්න. CD ලම්බය නිර්මාණය කරන්න. රෝමිලකම් අංක 3 AD ට සමාන්තරව C හරහා රේඛාවක් නිර්මාණය කරන්න. හතර එම සමාන්තර රේඛාව මත DA සමානයි CE වනසේ ADCE චතුරස්‍රය සම්පූර්ණ කරන්න. පහ AC ට සමාන රේඛා ඛණ්ඩයක් නම් කර AC ට සමාන රේඛා ඛණ්ඩයක් නම් කර එයට පදනම් වූ ජ්‍යාමිතික හේතුව ලියා දක්වන්න. හරි. ඔය ගාන හදන්න මම ඊට පස්සේ තව ගැටලු කීපයක් ෆොටෝ ගහලා දාන්නම්. ගෲප් එකට දාන්නම් තව ෆොටෝ ටිකක් ගහලා. හරිද? 2020 වයම් පළාත් පේපර් එක ඔය විදිහට දකුණු පළාත් 2017 ඔය විදිහට දිගට සබරගම් පළාත් 2017 16 ඔය ගණන් ටික දාන්නම්. ඔයාලා හදන්න. හරිද? මම මේ ෆොටෝ ටිකක් දාන්නම් ඔයාලට.